ජාතික ආර්ථිකයෙන් කොයිතරම් ප්‍රමාණයක් සොරා කාලා අවුරුදු 10 ඇතුළත පමණක් ඩොලර් බිලියන 19ක් කොහෙද තියෙන එක හොයාගන්න බෑ. හොයාගත්ත හින්දා නෙමෙයි දාලා තියෙන්නේ. කොහොමද මේව ඔප්පු කරන්නේ? United Nation Convention Against Corruption කියන මුළු ලෝකෙම අත්සන් කරා. මොම හොරා කාලා අපේ සල්ලි ඉල්ලනවා. හොරකම් කර බවට දත්ත සහිතව ප්‍රකාශ කරලා ඉවරයි. අපි සම්බන්ධ නේ. මේව මණ්ඩ මේව බොරුයි. ශ්‍රී ලංකාවේ එළියට ගිය ඩොලර් නම් ඒක කාතේද දැන් තියෙන්නේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. උගණ්ඩාව ගැන කියන. ඩුබායි හෝටල් ගැන කියන. කිසිම රටක නීතියක් නැහැ. නීති විරෝධී සල්ලි ගිල්ල හෙදාන්නේ. ව්‍යාපාරිකයෝ කියන්නේ නේ ජනාධිපතිලගේ අගමැතිලගේ සල්ලි. ව්‍යාපාරිකයට කොහෙන්ද ආවේ? ඔයාගේ ව්‍යාපාරයේ ප්‍රොෆිට් එක කොච්චරද? රට අපහසුතාවට පත් කරනව නෙමෙයිද මේ? මේ රටට තවත් ණය ගන්න බෑ. ඇති වෙන ණය අරන්නේ තියෙන්නේ. ඕස්ට්‍රේලියාව වගේ රජයක් අතයට මුදල් දීමකට සම්බන්ධ වෙයි කියලා හිතන්නේ කොහොමද? 100%ක් සුද්ධ නැහැ. ඒ හින්දා තමයි ඒගොල්ලෝ ආයතන දාලා තියෙන්නේ. ඔය සල්ලි ගන්න පුළුවන්ද? මෙදා තුන 259ක ඒගොල්ලෝ කරලා තියෙනවා. කරපු හැම එකේම සල්ලි අරන් තියෙනවා. අපේ අය කරන්නේ ස්මාර්ට් හොරකම්. එකක්වත් ඔප්පු කරගන්න බැරි වුණා. හොරු අල්ලන විදිය කවුරුත් කිව්වේ නැහැ මෙතෙක් කල්. හොරු අල්ලන එකම මෙකනිසම ස්ටාර්ද. රටවල් කීයක් අරන් තියනවද මේකේ ප්‍රයෝජනේ? ඕගොල්ලෝ මේ ස්ටාර් කියන එක ඇහුවේ මගෙන්නේ. ඒකේ හේතුව මොකද? අපි ඇවිත් ඔබෙන් තමයි. ඇයි කවුරුත් එක්ක කතා කරන්නේ? ලංකාවේ පවතින ආණ්ඩුවත් මේ පරිශ්‍රණ උදව් නොකරොත් එහෙම. නෑදෑයෝ දාලා, මල්ලිලා දාලා, පුත්තු දාලා ඔක්කොම හොරකම් කරගෙන යනවා. අපේ අය පටන් ගනිවි. ඔන්න ජාත්‍යන්තර බලපෑම. මිනිස්සුන්ට මොනවා කිව්වත් හරියන්නේ නැහැ. මිනිස්සු හොඳටම දන්නවා ලංකාවේ ඩොලර් නැහැ. නැතුනේ හොරකම නිසාමද? ඉතින් වෙන්න කිසිම දෙයක් නෙමෙයි. බිලියන 55න් ණය. ටෝටල් ඩෙට්ස්. බිලියන 30ක් එළියට ගිහිල්ලා ඉතින්. ඇයි මේ අස්සම් ව්‍යාපාර පටන් ගත්තේ? දැන් බැටිලා අපිට ඩොලර් නැහැ. දැන්වත් ආවෙ නැත්නම් අපිට කන්න නැහැ. හොරකම් කරපු ඩොලර් ටික ගිහලා තියෙන්නේ මේ ළමයින්ට කිරිපිටි ටික ගන්න. පුරවැසි මහබිලන්ද ප්‍රශ්නයක් තියෙනවා. එක්සත් ජාතික සංවිධානයේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. උගන්න ඉන්වෙස්ට් කළා නේ. උගන්න අවසන් කරලා තියෙනවනේ. මොන වගේ බාධාවක් කරනද උන් එන්න පුළුවන්. දැන් මේ වෙලාවෙ නැත්තම් කොයි වෙලාවටද දෙන්නේ? සියලු දෙනාම මේ පෙස්සමට අස්සම් කර සහයෝගයක් දෙන්න. Oceana Beach Resort Apartments Wagua, a project by Homeland Skyline. යෝගෝ ටැක්සි ඇප් එක අදම ඩවුන්ලෝඩ් කරගන්න. අපිට අපේම යෝගෝ. Universal International School, Balangoda. A better place for a better education. සොරකම් කළ අපේ මුදල් නැවත අපේ රටට ලබාගත හැකිද කියන කාරණාව ගැන පසුගියදා කතා කළ දේශකෙක් ඔහුගේ කතාව බරපතල ලෙස සමාජයේ ආකර්ෂණයට ලක් වුණා. ඔහු නමින් ආචාර්ය චානක සේනානායක. අපි එකයි සංවිධාන ව්‍යවන් සංවිධානයේ නායකයා. දැන් ඇයි මේ කැම්පේන් එක පටන් ගත්තේ? ඔබ ඉන්නේ ඇත්තටම මා දන්නවා ඔබ කාලයක් තිස්සේ අපි අතර සංවාදයක් තියෙනවා. අපි කතා බහ, ඒ කියන්නේ අපි වැඩසටහන නොකලට stolen state asset recovery initiative. දැන් සොරකම් කළ අපේ මුදල් නැවත ලබාගෙන වැඩසටහන. ඒකනේ මෙතන සඳහන් වෙලා තියෙන්නේ. ඔබ විශ්වාස කරන ආකාරයට අපේ රටේ ජාතික ආර්ථිකයෙන් කොයිතරම් ප්‍රමාණයක් සොරා කාලා තියෙනවද? මම හිතන ආකාරයටත් වඩා ජාත්‍යන්තර සංවිධාන විසින් මේ රිපෝට් වල තියෙනවා. දැන් මේ රිපෝට් එකේ විතරක් තියෙනවා. මේක කරේ ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටෙග්‍රිටි කියන ආයතනය. මේ රිපෝට් එකේ විතරක් තියෙනවා 2014 අවුරුදු 10 ඇතුළත පමණක් ඩොලර් බිලියන 19ක් රටින් එළියට ගිහිල්ලා කියලා මේ වාර්තාවේ 2014 19 කියන රාජපක්ෂ පාලනය. ඔව්. ඩොලර් බිලියන 19 පිටරට ගිහිල්ලා තියෙනවා. ඔව් පිටරට කියලා කියන්නේ රටින් එළියට ගිහිල්ලා තියෙනවා. කොහෙද තියෙන එක හොයාගන්න බෑ. පුළුවන්. පුළුවන්. ඒක තමයි ඒක හොයාගන්න නම් ඒගොල්ලෝ හොයාගත්ත හින්දා නෙමෙයි දාලා තියෙන්නේ. හරි. ඊළඟට දැන් වෙනකොට ඒගොල්ලෝ එස්ටිමේට් කරනවා සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 30ක් මේ රටින් එළියට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ විවිධ කොමිස් ගත්ත මුදල් වෙන්න පුළුවන්, ඩීල් වෙන්න පුළුවන් මොනවා හරි. හැම දෙයක්. දැන් ඒගොල්ලන්ට වැදගත් වෙලා තියෙන්නේ මේ රටින් එළියට ගියේ මේක වැරදි මුදලක්. ඒතර කොහොමද මේ ඔප්පු කරන්නේ? උතන ප්‍රශ්න දැන් අනුර කුමාර දිසානායක ෆයිල් 561කින් 160ක් දාන. හැරණ තැපෑලෙන් කියනවා මේ මම සම්බන්ධ නෑ මම නඩු දානවා. මෛත්‍රීපාල එහෙන් කියනවා. නාමල් එහෙන් කියනවා. මෙහෙන් යෝෂිත රාජපක්ෂ කියනවා. ඔක්කොම සුද්ධවන්තයෝ අන්තිමට. ඔව් දැන් එහෙම වුණානේ. දැන් මම අර එදත් කිව්වා වගේ මේ ගෝතමාලාවේ හිටපු නායකයාත් ওই විදිහටමනේ කිව්වේ. මේ මට මඩ ගහනවා. මේ බොරු කරන්නේ. දේශපාලන පලිගැනීම. ඉතින් එක්සත් ජාතික සංවිධානයේ රටට ඇතුල් වෙලා කරගෙන යනකොට ඒකට එයා බොරු කියන්න ආවේ නෑ. මොකද එතන දේශපාලන පලිගැනීමක් නෑනේ. මේක සාමාන්‍ය ලෝකෙ පිළිගත් ආයතනයක්නේ. ඒගොල්ලෝ එක හොයාගන්නකොට එයා කිව්වා හරි. ඒක මම පිළිගන්නවා. ඒක එළියට බැස්සා. ඒතර ඔබ කැම්පේන් එක කරන්නේ එක්සත් ජාතික සංවිධානයත් එක්ක එකතු වෙලාද? ඔව් මේ ස්ටාර් කියන සංවිධානයේ ඇත්තටම මම පොඩ්ඩක් ඒකේ හිස්ටරි එක කිව්වොත් දැන් අපි කියන රිෆියුජි කන්වෙන්ෂන් ඒ වගේම එක්සත් ජාතික සංවිධානයෙන් 2004 එකක් හැදුවා United Nation Convention Against Corruption කියලා. ඒකට මුළු ලෝකෙම අත්සන් කරා. ඒකෙත් අපිත් සමාජිකයෙක්. ඒතර ඒකේ chapter 5 වල තියෙන තනිකරම chapter 5 එකේ තියෙන්නේ මේ හොරකම් කර මුදල් නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. ඒතර ඒක කොහොමද ලබා ගන්න කියන විදිහට මෙකනිසම් එකක් තියෙන්න බෑ.
මේක නීතිය පාස් කළ වැඩක් නෑ මැකනිසම් එකක් තියෙනවා. මැකනිසම් එකක් කියලා හැදුවා ස්ටාර් කියලා. ඒ ස්ටාර් කියන එක හැදුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ සම්මේ United Nations Convention Against Corruption කියන ආයතනයයි World Bank එකයි ලෝක බැංකුව එක්කව වෙලා තමයි මේක හැදුවේ. එතකොට දැන් ඔබ මේක තියෙනවා with the help of World Bank, UNODC, IMF and Global Financial Integrity. එතකොට World Bank දැන් අපි අර්බුදයක ඉන්න වෙලාවක් අපි IMF යන වෙලාවක් ඒ වෙලාවට අපි World Bank එකට මේක කියන එක අපි UN එකේ සහාය ගන්නකොට අපිට ජාත්‍යන්තර වශයෙන් තියෙන සහාය ලැබෙයිද? අපි තනිකර හොරුන්ගේ රාජ්‍යයක් මුන් හොරා කාලා අපේ සල්ලි ඉල්ලනවා. ඉතින් දැන් ඒක මම නෙමෙයි මේ ආයතන ප්‍රසිද්ධිය පත් කළා ඉවරයි. මේ ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටෙග්‍රිටි ආයතනය හොරකම් කර බවට ඒගොල්ලෝ දත්ත සහිතව ප්‍රකාශ කළා ඉවරයි. ඉතින් ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක දැන් ඔබ දන්න හොඳම සිද්ධිය හම්බන්තොට රෝහල. දැන් ඔවුන් BBC මාධ්‍ය කණ්ඩායමක් ඇවිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එකක් කළා. මෙන්න මේ සම්බන්ධය කියන අපි සම්බන්ධ නෑ. මේවා බොරු ඉතින්. කමන්නේ එහෙම කිව්වට මම කියන්නේ ඒක කමන්නේ ඕන තරම් ඕන කෙනෙක් කියන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ හන්දට ගියත් ප්‍රශ්නයක් නැහැ. අඟහරු ලෝකෙට ගියත් ප්‍රශ්නයක් නැහැ. කොහෙද සල්ලි තියෙන්නේ කියලා ප්‍රශ්නකුත් නැහැ. සල්ලි කොහොමද තියෙන්නේ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒක සල්ලි විදිහට තියෙනවද කාගේ නමට තියෙන කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මූල ආශ්‍රය ඒ මුදල් හොයාගෙන යනකොට පිටිපස්සට හොයාගෙන යනකොට ඒ මූල ආශ්‍රය ශ්‍රී ලංකාවේ එළියට ගිය ඩොලර් නම් ඒක කාටේද දැන් තියෙන්නේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ගන්න ඒ රටත් එක්ක සම්බන්ධල එහෙම කරලා තියෙනවා. මේක මේ අද කරන දෙයක් නෙමෙයි. මගේ ප්‍රශ්නේ මේකයි. දැන් සීෂෙල්ස් වල යම් දේවල් තියෙනවා කියලා කියනවා. උගන්ඩාව ගැන කියනවා. සමහරුන්ගේ ඩුබායි හෝටල් ගැන කියනවා. මෙන්න මේක ගත්තොත් මේක ඒ දවස්වල ජනාධිපතිවරයා කිව්වා මේ ගියක් බලන්න බෑ. ඒක මගේ රාජපක්ෂලයි කියනවා. වත්තක් බෑ ඒක අපේ කියලා කියනවා. එතකොට දැන් ඒක තහවුරු කරගන්නේ කොහොමද? මේක අපේ කියන ද ගොඩක් අය මගේ සාකච්ඡාවට ආවා කිව්වේ මේ ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ එක්ක වෙනම කැමරන් අයිලන්ඩ්ස් වගේ සුදු කළු සල්ලි සුදු කරපුවා තැන් වල. වර්ජින් අයිලන්ඩ්ස්, පැනමා. එතනින් තමයි මේක ඩයිවර්ට් කරලා වෙන තැන් වලට යන්නේ. ඒතකොට කොහොමද හොයාගන්නේ මේවා? ආපස්සට බලන්න ඕනේ. එතෙන්ට ගියේ කොහෙද? එතෙන්ට ගියේ කොහෙද? මම එදත් පැහැදිලි කරා. දැන් වර්ජින් අයිලන්ඩ්ස් ඔය තියෙන්නේ ටැක්ස් කන්සෙෂන්. බිස්නස් කාර්යෝ ගිල්ලක ටැක්ස් වලට දානවා. ඒක ඒ රටේ හැටියට නීති අනුකූලයි. ඒක නීති විරෝධී දෙයක් නෙමෙයි. නමුත් කිසිම රටක නීතියක් නැහැ. නීති විරෝධී සල්ලි ගිල්ල හෙදාන්න. නීති විරෝධී සල්ලි ගිල්ල දාන්න බෑ. දැන් මෙහෙම වුණොත් එහෙම දැන් අපි දන්නවා දැන් ඔය පාලනයන් පාලකයොත් එක්ක එකතු වෙච්ච වෙනම ව්‍යාපාරික වලල්ලක් ඉන්නවා. ඒතර ඒ අය නඩත්තු නම් වශයෙන් කියනකොට දන්නවා එයා මෙයාගේ අයියෝ. එයා ළඟ තියෙන මෙයාගේ සල්ලි ඔහොම අපි කතා අපි දැක්කේ නෑ ඇස්ලකින්. ඔතන අපි කතා වෙනවා. එතකොට එහෙම ඉන්වෙස්ට් කරලා තිබ්බොත් එහෙම ව්‍යාපාරිකයෝ කියන්නේ නෑනේ මේක ලොකු මේ ජනාධිපතිලගේ අගමැතිලගේ සල්ලි කියලා. කියන්න අවශ්‍ය නැහැ. වාට දැන් ඒ ව්‍යාපාරිකයාගේ ප්‍රොෆිට් එක පෙන්වන්න බෑ. මම එයාට කොහෙන්ද මේක ආවේ? ව්‍යාපාරිකයාට කොහෙන්ද ආවේ? වාට ඔයාගේ ව්‍යාපාරයේ ප්‍රොෆිට් එක කොච්චරද? එහෙනම් ඔයා කොහොමද ප්‍රොෆිට් එක 5 මිලියන් තියලා ඔයා කොහොමද ඉන්වෙස්ට් කරන්නේ 15 මිලියන්? ඕ බිලියන්. කොහොමද ඉන්වෙස්ට් කරන්නේ? එතෙන්ට එනවා. ඔබ හිතන්නේ මේ ඉතිහාසයේ රටින් වැඩිම මුදල් ප්‍රමාණයක් පනවලා තියෙන රාජපක්ෂල විතරද? මම කියන්නේ කවුද කියලා. මොකද මේකට දේශපාලඥයෝ සම්බන්ධලා බෑනේ විතරක්. මේකට රාජ්‍ය නිලධාරීනුත් සම්බන්ධයි. ඉතින් මම කියන්නේ මට වැඩක් නැහැ. වැඩිම ප්‍රමාණයක් පනවලා තියෙන රාජපක්ෂ පාලනේ විතරද කියලා මම අහන්නේ. නෑ. මෛත්‍රීපාලගේ යුගයේ, රනිල්ගේ යුගයේ, චන්ද්‍රිකාගේ යුගයේ, ප්‍රේමදාසගේ යුගයේ. ඔව් ඒක අනිවාර්යෙන් තියෙනවනේ මේක රිපෝට් එකේ 2000 හොයලා තියෙනවා 2005 ඉඳන් 2015ට. ඒ කියන්නේ කවුද ඒ කාලේ රාජ්‍ය නායකයා හිටියේ? මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ රිපෝට් එකේ කියන විදිහට ඒ දැන් මම කියන ඩොලර් බිලියන 30න් 19ක්ම ගිහිල්ලා තින්නේ ඒ අවුරුදු 10 ඇතුළත. ඉතුරු 11 ඊට පස්සේ කියන්නේ 2015 පස්සේ කියන්නේ යහපාලනය සහ මේ දක්වාද? මේ දක්වා. ඒ කියන්නේ මෛත්‍රීපාලගේ යුගය සහ ගෝඨාභයගේ යුගය. නමුත් ඒ ගාන එස්ටිමේට් කරනවා විතරයි. දැන් මේ වගේ රිපෝට් එකකින් තාම හොයාගෙන නැහැ. ඒ තව වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙන්න අඩු වෙන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්. හරි. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඩොලර් බිලියන 19ක් එතෙත් වෙනකන් ගිහිල්ලා තියෙනවා නම් ඒ අවුරුදු 10ට විතරක්. ඒක මහ විශාල ගාණක්. දැන් මම එදත් කිව්වා දැන් මේ වෙබ්සයිට් එකට ගිහලා ඕන කෙනෙකුට බලන්න පුළුවන් මේ කියනවා බොරුද ඇත්තද කියලා. මම මේක ඇහුවේ මොකද දන්නවද? ඔබ නිකන් රටට ද්‍රෝහියෙක් විදිහට සමහරට බලන්න දූෂ්ණයට එරේ එක්සත් ජාතීන්ගේ සමුළුව ලෝක බැංකුවේ IMF සහ ගෝලීය මූල්‍ය අඛණ්ඩතාව සහාය ඇතිව දැන් එහෙන් සබ්රිලා ගිහිල්ලා කතා කරනවා IMF එකෙන් ඩොලර් බිලියන 4ක් ගන්න. අපිට තව 94යි ලංකාවට එන්න තියෙන තෙල් එතන පස්සේ තෙල් නැහැ. එතකොට ඔබ රට අපහසුතාවට පත් කරනව නෙමෙයිද මේ? නෑ. රට පත් කරනව නෙමෙයිද මේ? මොකද මේ රටට තවත් ණය ගන්න බෑ. අපි ඇති වෙන ණය අරන්නේ තියෙන්නේ. සා දෙන්නේ නැහැ. ඇත්තටම දෙන්නේ නැහැ. ඒක මම නවත්තලා නෙමෙයි. අනික මම බොහොම පැහැදිලිව කිව්වා ගොඩක් අය ගිහිල්ලා කියලා තියෙනවා මම නෙමෙයි ලියලා තියෙනවා මම දැක්ක දෙන්නෙක් ලියලා තියෙනවා මේ ලංකාවෙන් දෙන්න එපා සල්ලි කියලා. මම කිව්වා එහෙම කරන්න බෑ. ඒක හරි අමානුෂිකයි. මේලා ණය දෙන්න. හැබැයි ඔබතුමන්ලා දාන්න මේ කන්ඩිෂන්ස්
මේකට අපි ණය දෙන්නම් මෙන්න මේ නීති ටික හදන්න. අපි ණය දෙන්නම් මේ ටික හදන්න. ඔබ ණය දෙන්න. ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්. දෙපැත්තෙම. ද්විත පුරවැසියෙක්. ඔව්. හරි. දැන් ඕස්ට්‍රේලියාව වගේ රජයක් සාමාන්‍ය තාම පිරිසුදු විනිවිද භාවයක් තියෙන රටක් වශයෙන් අපි පිළිගන්නේ. අර මේ එස්ප්‍රින් ආයතනය සම්බන්ධ මහම්මන්ත රෝහල. ඒ වගේ රටක් ඒ වගේ දූෂණ අතයට මුදල් දීමකට සම්බන්ධ වෙයි කියලා හිතන්නේ කොහොමද අපි? අපෝ ඕන තරම් වෙනවා. එක වෙනස තියෙන්නේ මෙච්චරයි. වෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. 100%ක් සුද්ධ නැහැ. ඒ හින්දා තමයි ඒගොල්ලෝ ආයතන දාලා තියෙන්නේ. දැන් බලන්න ඒකයි වෙලා කොච්චර කලකින් ටට්ටක් ගාලා හොයාගත්තන. හොයාගෙන ඉන්වෙස්ටිගේට් කරලා අන්න ඒවා වැඩ වෙනවා. ඒ වෙන විදිහට නීති සකස් කරලා තියෙනවා. ඒවට ආයතන තියෙනවා. ඒක වැඩ වෙනවා. නමුත් හොයන එකත් ඒ වගේ වෙනවා. ඉතින් ලේසියෙන් එහෙම අපේ වැඩේ විතරයි වෙන්නේ. අපේ වෙන්නේ හොරකම් කිරිල්ල විතරයි. හෙවිල්ලක් නැහැ. ආපහු ගනිල්ලක් නැහැ. ඒක තමයි වෙනස. මම කියන්නේ හොරකම් වෙන්නේ නැහැ කියලා නෑ. එහෙත් දේශපාලඥයෝ කරනවා. කරපු ගමන් ඉවරයි. දැන් ඔබ මේ වැඩ පිළිවෙලකට අනුර කුමාර දිසානායකලගේ ජවිපේ සජිත්ගේ මේ සජබේ මේ වගේ ප්‍රධාන රනිල්ගේ කෙනෙක් හිටියත් රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය මේ වගේ අයගේ උදව් ඉල්ලුවේ නැද්ද? ඉල්ලුවා. මෙන්න මේ කට්ටියට මං ඉල්ලුවා. සජබෙට ලිව්වා. මෛත්‍රීපාල සිරිසෙන් ශ්‍රී ලංකාදාස් පක්ෂයට ලිව්වා. එතකොට චම්පික රණවගගේ සේනාංකයට ලිව්වා. ඒ අතරි මම දැක්ක විදිහට නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට බද මං ඒක දීලා දවස් 4කින් එයා ගිහිල්ලා ලියමනක් දුන්නා. ඒ කියන්නේ මේ ගැනම එයා දුන්නා. ඒ කියන්නේ මට සහයෝගයක් විදිහට සජබේ ගිහිල්ලා ඒක දුන්නා. ඒ ගැන මම එතුමාට ඒක එහෙමද ඔබව කපලා ගිහිල්ලා දුන්නද? දන්නේ නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. මට ක්‍රෙඩිට් එකක් ගන්න ඕනේ නැහැ. කොහෙන් හරි කරෙන්න ඕනේ. වැඩේ වෙන්නයි ඕනේ. මම හැම වෙලෙම කියන්නේ. මොකද කිව්වේ? තාම සද්ද නැහැ. තාම නියලයි. ඔය ඇහුවද උන්ගේ? ඔව්. යවලා තියෙන්නේ. මම ඔය දේශපාලන පක්ෂ වලට ඒ වගේම නීතිඥ සංගමයට අපේ. මෛත්‍රීපාල සිරිසෙන් සද්ද නැහැ. නැහැ. රනිල් වික්‍රමසිංහ? චන්ද්‍රිකා ඒත් සද්ද නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒත් සද්ද නැහැ. සමහර කට්ටිය මං කිව්වා වගේ මගේ හොඳම හිතවත්තු. මූණවල් දෙල් කරන් ඉන්නවා මෙහෙම ඇයි කරේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් එන තැම්පත් කරපු සල්ලි දිනවද දන්නේ? දන්නේ. මට ඒක වැඩකුත් නැහැ. හරි දැන් මේකේ process එක මොකද්ද? ඔව් process එක තමයි ඒගොල්ල process එක කියන්නේ ඒගොල්ලන්ගේ ඉන්නවා ටීම් එකක්. දැන් මේක අද ඊයේ පටන් ගත්තා. ඒගොල්ලන් කියන්නේ කාගෙද? 2015. UN එකේ. 2015 මේක පටන් ගත්තේ. එදා මෙදා තුන 259ක ඒගොල්ලෝ කරලා තියෙනවා. හරි. ඒ කරපු හැම එකේම සල්ලි අරන් තියෙනවා. ඔව්. ඒ කියන්නේ අලුතෙන් ගන්න දෙයක් නෙමෙයි. එහෙනම් ෆේල් වෙලා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මෙකනිසම් එකක් තියෙනවා. ඒගොල්ලෝ අපට කියන්නෙත් නැහැ මොකද්ද මෙකනිසම් එක කියලා. ඒ කියන්නේ CID වගේ හොයන්න පුළුවන් ඉන්වෙස්ටිගේට් කරන්න පුළුවන් ආයතන තියෙනවා ඒගොල්ලෝ ගාව. මිනිස්සුත් ඉන්නවා ට්‍රේන් කරලා. ඉතින් ඒගොල්ලෝ ඒක අරගෙන අපේ භාණ්ඩාගාරයට ඒක ලැබෙන්න සලසනවා. ඔය සල්ලි ගන්න පුළුවන්ද මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය තමයි. මේක බොරු වැඩක් ගන්න බෑ. මේවා හොයන්න බෑ. අරන් තියෙනවනේ. අරන් 259 වෙනි වතාවක්. සියලුම රටවල් කීයක් මේකට නමුත් දැන් බලන්න බහ බැංකුව වැඳුම් කරේ හෙව්වේ ෆොරෙන්සික් ඔඩිට් එකක් හින්දානේ. ඒ කියන්නේ අපේ අය කරන්නේ ස්මාර්ට් හොරකම්. කෝ රත්තරන් අස්සයෝ කිව්වා ලැම්බෝගිනි කාර් කිව්වා ඩුබායි මැරියට් හොටෙල් එකක්වත් ඔප්පු කරගන්න බැරි වුණානේ. ඔප්පු කරගන්න බැරි වුණේ ඒගොල්ලෝ කරේ අල්ලන්න පුළුවන් විදිහට නෙමෙයිනේ. ඉතින් නෑ අල්ලන්න පුළුවන් නෙමෙයි කියන්නේ නියම ක්‍රමය නෙමෙයි වෙන්න ක්‍රමය. අපි හොරකම හරි විදිහට කරා. හොරකම කරලා තියෙනවා. කරගත්තා. හොරු අල්ලන විදිය කවුරුත් කිව්වේ නෑනේ මෙතෙක් කල්. හරි දේ කරන්නේ නෑ. අරු හොරා මූ හොරා ඒවා කී ඉන්නා මිසක ඒකට ඕන මෙකනිසම් එකක් ලෝකෙ තියෙද්දි ඔබ කියන්නේ හොරු අල්ලන එකම මෙකනිසම් ස්ටාර්ද? මේක තමයි තියෙන්නේ. අර පිලිපීනේ මාකෝස්ගේ පටන් ගුවතමාලාවේ මේ ළඟදී අස්සච්ච ජනාධිපතිවරයා දක්වා රටවල් කීයක් අරන් තියනවද මේකේ ප්‍රයෝජනේ? ඇයි අපි ගත්තේ නැත්තේ? ඇයි අපි අවුරුදු මේ 15ක් නිශ්ශබ්ද හිටියේ? දැන් මම කතා කරපුවා මේ ආයතනයේ ප්‍රධානියා කැමරන් මහත්මයා. ඔව්. එතුමාට මම කතා කරපුවාම එතුමා මගෙන් අහුවේ ප්‍රශ්නේ ඒකයි. අවුරුදු 15 ඔයගොල්ලෝ මොනවද කරේ? ඔව්. ටොම් කාඩමන් ප්‍රෙසිඩන්ට් ඇන්ඩ් CEO ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටග්‍රිටි ආයතනයේ ප්‍රධානියා එයා තමයි මාත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර එයා මහත්මයා ඇහුවේ අවුරුදු 15ක් ඔයගොල්ලෝ මොනවද කරේ කියලා. අවුරුදු 15ක් මේක පටන් අරගෙන ඔයගොල්ලෝ මේ ස්ටාර් කියන එක ඇහුවේ මගෙන්නේ. මේ ලංකාවම ඇහුවේ මගෙන්. ඇත්තම ඒකේ හේතුව මොකද? අපි ඇහුවේ තොමෙන් තමයි. ඔව් ඉතින් ඇයි කවුරුත් එක්ක කතා කරන්නේ නැත්නම් මම ඇහුවා එදා මාධ්‍යවේදීකින් ඔබතුමන්ලා මාධ්‍යවේදීන් හැටියට ගිහිල්ලා විපක්ෂයේ පක්ෂයේ දේශපාලඥයෝ ඉන්ටර්විව් කරනකොට අහන්න. ඇයි ඔබතුමන්ලා මෙච්චර කල් මේ ගැන මේකේ ප්‍රයෝජනයක් ගත්තේ නැත්තේ ඇයි? දන්නේ නැතුවද? දැනගෙනද? ඒතර එහෙම පරීක්ෂණයක් කරනකොට ලංකාවේ පවතින ආණ්ඩුවත් ඒ පරීක්ෂණ උදව් කරන්න අවශ්‍ය වෙනෝනේ. උදව් නොකරොත් එහෙම. ඔව් උදව් නොකරපු අවස්ථා තියෙනවා. ඒක තමයි මම ගත්තේ ගුවතමාලාවේ. ගුවතමාලාවේ රටේ ජනාධිපති බොහොම 167ක් අරගෙන බොහොම පවර්ෆුල්. එයාගේ නෑදෑයෝ දාලා, මල්ලිලා දාලා, පුත්තු දාලා ඔක්කොම හොරකම් කරගෙන යනවා. ඒ කියන්නේ මේ ලංකාව වගේද? ලංකාව සමානයි. අනික ඒකේ උද්ඝෝෂණයත් අපිට හරියම සමානයි. ඒකේ කාබන් කොපියක් මේ ගෝල් ෆේස් එකේ තියෙන්නේ. ගුවතමාලාවේ තිබ්බ ඒ උද්ඝෝෂණේ කාබන් කොපියක් තමයි මේ
ගෝල් ෆේස් අරගල. ගෝල් ෆේස් අරගලේ. ඒ මම කිව්ව එකයි ඒ ගෝල් ෆේස් අරගලේ නැත්තේ මේක විතරයි. හැබැයි දැන් මේක විතරයි නැත්තේ. ස්ටාර් එක. ඒ කියන්නේ ඒකට නෑනේ. දැන් මම කියන ආවත් දැන් ඒකත් ආවා. නේද ඔබ එතන ඉන්නවනේ. දැන් ආවා. ඔව් ඔබ දැන් ආවා. වෙනම හට් එකක් තියන් ඉන්නවනේ. එතන සහ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකේ නේ. හරි ප්‍රශ්නේ තියෙන්නේ එක්සත් ජාතික සංවිධානයේ මේ රටට එනවා කියනකොටම අපේ අය පටන් ගන්නේ ඔන්න ජාත්‍යන්තර බලපෑම්. මේ අභ්‍යන්තර ස්වෛරී රාජ්‍ය රටට තියන්න බෑ කියන එක. උදා අපරාධ හොයන්නේ නැහැ කියනවා. දැන් මිනිස්සුන්ට මොනවා කිව්වත් හරියන්නේ නැහැ. මිනිස්සු හොඳටම දන්නවා ලංකාවේ ඩොලර් නැහැ. නැති උනේ ඇයි? ඕකනේ ප්‍රශ්න කරන්නේ. නැතුනේ හොරකම නිසාමද? අනිවාර්යයෙන් මේ රට මං පැහැදිලිව කියනවා මේ ව්‍යවස්ථාවේ කිසි වැරද්දක් නැහැ. ජනාධිපති ධූරයේ කිසි වැරද්දක් නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙන සල්ලි ඒව නැති. ඒ කියන්නේ ඒවා එච්චර දේවල් නෙමෙයි. මේ හොරකම එක බලනකොට හොරකම එක තමයි මේ රට දියුණු කරන්න බැරි වුනේ. දූෂණය වංචාව. ඒ හින්දා ඒගොල්ලෝ හදන්නෙත් නෑ හරි පාලනයක්. ඔබ වක්කීමක් හදුවා කියනවා. අනිවාර්යයෙන්. මොකද පාලනයක් තිබ්බම හොරකම් කරන්න අමාරුයිනේ. ඒකින්ද හදන්නේ නෑ. ඒ කියන්නේ ඔහි අර කිසිම ක්‍රමයක් නෑනේ. මැනේජ්මන්ට් කියන එක ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියන එක මිස් මැනේජ්මන්ට් කියන එක උපරිමයට තියෙනවා. මොකද ඒක හරියට හැදුවොත් හොරකම් කරන්න බෑ. ඒ හින්දා හදන්නේ නෑ කවුරුවත්. ඒ හින්දා මේ රට බංකොලොත් වෙලා තියෙන වෙන්න කිසිම දෙයක් නෙමෙයි. ඔබතුමාටම පේනවනේ දැන් අපේ ණය කීයද? ලංකාවේ අද වෙනකොට ණය කොච්චරද? බිලියන 55යි. බිලියන 55යි. ඒකෙන් බිලියන 30ක්ම එළියට ගිහිල්ලා. 150ට වඩා එළියට ගිහිල්ලා. හිතා ගන්නකො. බිලියන 55යි ණය. ටෝටල් ඩෙට්ස්. බිලියන 30ක් එළියට ගිහිල්ලා ඉතින්. ඉතින් කොහොමද මේ රට හැදෙන්නේ? හැදෙන්න බෑ. ඉතින් ඒක මම කියන දෙයක් නෙමෙයි මේ ලෝක සංවිධාන ඔක්කොම දන්නවා. අපි හොරකම් කරපුවා ඒගොල්ලෝ හොයාගෙන ඉවරයි. අපි හොයාගෙන නැති වුණාට. අපි හොයාගෙන නැහැ. ලංකාව මිනිස්සු හොයාගෙන නැහැ. ජාත්‍යන්තර සංවිධානය දන්නවා මේක හොඳටම. අපට වඩා දන්නවා. ඉතින් ඇයි ඒක IMF වගේ ආයතන වලට අපේ රටේ පාලකයෝ ගියාම අලිසබ්රිලා ගියාම මහ බැංකුව අධිපතිලා ගියාම ඇයි මූන්ට අහන්නේ නැත්තේ? උඹලා නේද මේවා කරගත්තේ කියන එක? ඇහුවද නැද්ද කියලා දන්නේ නැහැ. අපි දන්නේ නැහැ නේ. කොහොමද රිපෝට්ලා නැහැ ඒකයි. ජාත්‍යන්තර ඒක මේ රහසිගත සාකච්ඡාවනේ යන්නේ. දැන් ඔබ ඇයි මේ පෙටිෂන් එක පටන් ගත්තොත් මේ අපිට මෙසේජස් එන ඔන්ලයින් පෙටිෂන් එකකුත් දෙනවා. ඔබ අසං ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ඇයි මේ අසං ව්‍යාපාරය පටන් ගත්තේ? ඒකෙන් දැන් ඒකේ පැහැදිලිවම දැන් මේ ග්ලෝබල් ඉන්ටෙග්‍රිටි ආයතනයත් කියලා තියෙනවා. අවස්ථා දෙකක් තියෙනවා. මේ ආයතනීය සහාය ලබා ගැනීමට අවශ්‍යතා දෙකයි. එකක් පවතින රජය කියන්න පුළුවන්. ඉස්සලා රජවල් හොරකම් කරලා තියෙනවා. කරුණාකරලා හොයලා අපිට සල්ලි ටික ගෙනල්ලා දෙන්න. හරි? දෙවෙනි අවස්ථාව තමයි මහජනතාව. ඒ කියන්නේ සාමාන්‍ය කමියුනිටි එක සිවිල් සොසයිටි ඒ ටික ඔක්කොම එක්කහුවලා ඉල්ලන්න පුළුවන්. මොන රජයක් අපිට ඒක තමයි උනේ ගෝතමාලාවේ. මේ අපේ මේ පාලකයෝ නේ ඔයගොල්ලන්ට එන්න කියන්නේ නැහැ. මෙන්න අපි සිවිල් සංවිධාන අපි දැන් බැටිලා අපිට ඩොලර් නැහැ. අපි දැන් බැංකොරොත්. දැන් එන්න. දැන්වත් ආවෙ නැත්නම් අපිට කන්න නැහැ. කියන එක කියන්න ඕනේ. ඉතින් මම හිතුවා මේක තමයි හරි වෙලාව මේක ඉස්සරහට දාන්න. ජාත්‍යන්තරට ප්‍රෙෂර් එකක් දෙන්න නම් මෙවැනි අසම ව්‍යාපාරයක් අවශ්‍යමද? අනිවාර්යයෙන්. රටේ ජනතාව ඉන්නවා කියලා පෙන්නන්න. ඉන්නවා කියලා පෙන්නන්න. කොච්චරද ඔබ ඉලක්කය? 1 මිලියන්. දැන්ට කොච්චර ප්‍රමාණයක් ඇවිල්ලා? දැන් ලක්ෂ දැන් ඊයේ උදේ බලනකොට මට තිබුණා ලක්ෂය පැනලා. ලක්ෂය පැනලා. ඔව්. ඒ කියන්නේ දවස් කීයකටද ඔය? දවස් 4කට. ලංකා ජනතාව උනන්දුවක් තියනවද? පුදුම උනන්දුවක්. ඒ කියන්නේ මට එන මැසේජස් වල දැන් මට ඒක මේ පාලනය කරගන්න බෑ. ඉල්ලන ඉල්ලීම්. අයි මෙහෙන් නැත්නම් මේ අනුරාධපුරයට එන්න, නුවරට එන්න, මෙහෙන් දැන් ඉතින් ඒ නිසා මම ඔක්කොටම කිව්වා මේක මට විතරක් ට්‍රේඩ් එකක් ගන්න අවශ්‍ය නෑ. ඊයාපු සිවිල් සංවිධාන වලටත් ඔක්කොටම කිව්වා. ඔයගොල්ලොත් මේකට ඇවිල්ලා හවුල් වෙලා මේක ජාතික මෙහෙවරක්. මේක මේ කාටවත් මඩ ගහන්න කරන දෙයක් නෙවෙයි. කාගවත් නමක් නැහැ කොහෙවත්. මට වැඩකුත් නැහැ නම්. මට ඕනේ සල්ලි ඩොලර්. වරකම් කරපු ඩොලර් ටික ගිරලා දෙන්නේ මේ ළමයින්ට කිරිපිටි ටික ගන්න. මිනිස්සුන්ට කන්න නැහැ. මේ තෙල් නැහැ. මොකද්ද මේ? මේ රට කොහොමද ගොඩගන්නේ? ඒක සමහරව ඉන්නවා මේ රටේ පුරවැසි මහ පිළිබඳ ප්‍රශ්නයක් තියෙන අය. ඒතර ඒවයි අය සම්බන්ධව නීතියෙන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මේ රට ඇතුළේනේ. ඔව්. නමුත් එක්සත් ජාතික සංවිධානයේ ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ. ගැටලුවක් වෙන්නේ නැහැ. මේක අස්සම් කරලානේ තියෙන්නේ ඔක්කොම. කන්වෙන්ෂන් එකට අස්සම් කරලා තියෙනවා නම් ඇයි බැරි? මේක චැප්ටර් 5 එකේ තියෙනවා. මේ කීපයක් අස්සම් කරලා නැහැ උතුරු කොරියාව, සුඩාන වගේ රටවල්. එහෙම තියෙනවා සතවල් කීපයක්. ඔව්. එතන සුඩානට ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්න ඕනේ ඒගොල්ලෝ. සුඩානට ඉන්වෙස්ට් කළා නෑ. උගන්ඩාව අස්සම් කරලා තියෙනවනේ. ඔව්. ඒ ඇති. නැහැදී. දුබායි අස්සම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම එක්සත් ජාතික ඒ කියන්නේ ඔය ඩොලර් බිලියන් 19ම තියෙන උඩක් උගන්ඩාවේද? දන්නේ මම හිතනවා. අපි හිතනවා. මේගොල්ලෝ තාම මේක හරියටම කියන්නේ නැතුව. ඔබට තියෙන තොරතුරු වලට අනුව මේ ඉන්වෙස්ට් කර මුදල් తీර බලන් කොයි රටේද? එහෙම දැන් කියන්න බෑ. මොකද මම අද කිව්වොත් ඒක හෙට වෙන රටකට යයි. ඒ කියන්නේ ඔබ දන්න ඔබට කියන්න බෑ. මම සාමාන්‍ය තොරතුරු තියෙනවා මට. තියෙනවා. ඔව්
එහෙම කියන්න බෑනේ. ඒ කියන්නේ ඒක අද කිව්වොත් කියයි ඒකෙන් අරන් ගිහලා තව රටකට දායි. ඒ හින්දා අපි ඒකට අපි දෙමු එක්සත් ජාතික සංවිධානයේට පැහැදිලිව හොරකම් කරපු තැන් සල්ලි ඉන්වෙස්ට් කරපු තැන් පිළිබඳව ඔබ ළඟ තොරතුරු තියෙනවා. මා ගාවත් තොරතුරු තියෙනවා. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් තියෙන. ඒගොල්ලෝ කියන්නෙත් නෑ. මොකද ඒ කිව්වොත් ඒක ඒගොල්ලන්ගේ පරීක්ෂණයට බාධාවක් නෙවෙන්නේ. එතනින් තව දැනට අරන් යනවා. ඒ කියන්නේ UN එක සහ ඔබ දෙපාර්ශ්වම දන්නවා රටෙන් හොරකම් කරපු පැන්ඩපු සල්ලි කොහෙද තියෙන්නේ කියලා. සෑහෙන ප්‍රමාණයක් මම දන්නවා. ඩොලර් බිලියන 19ම මට වඩා දන්නේ මේගොල්ලෝ. අතන මම ගොඩක් දේවල් දන්නේ නැහැ. මොකද මම කියලා තියෙන මට වැඩකුත් නැහැ. මට කියන්නත් එපා. හරි. කවුද මේක හොරකම් කරේ කියන එක මට දැනගන්න ඕනෙත් නැහැ. ලංකාවේ ආණ්ඩුවේ ඍජු ඉල්ලීමක් නැතුව උන්ට එන්න පුළුවන් පරීක්ෂණ කටයුතු වලට? එහෙම එන්න පුළුවන් අවස්ථා දෙක තමයි මම කිව්වේ ගෝතමාලාවේ එහෙම සිද්ධි. ඒ වගේ වෙලා තියෙනවා. ඒ කියන්නේ මොන වගේ අකමැත්තක් දක්වුවත් මොන වගේ බාධාවක් කරනත උන්ට එන්න පුළුවන්. පුළුවන්. මොකද දැන් මේ වෙලාව රට වැටලානේ තියෙන්නේ. ඒක මුළු ලෝකෙම දන්නවා අපි දැන් හිඟන්න වෙලා කියලා. දැන් මේ වෙලාවෙන් නැත්තම් කොයි වෙලාවටද දෙන්නේ? ආචාර්ය චානක සේනනායක මේ අපි එකට කියන සංවිධානයනේ ඒ සංවිධානයේ නායකයා ඔබට යම්කිසි ඉල්ලීමක් අවසන් වශයෙන් කරන්න තියෙනවා රටෙන් කරන්න. ඔව් මේක ජාතික මෙහෙවරක් කිසිම පක්ෂයකට කිසිම පුද්ගලයෙකුට පෞද්ගලිකව කරන දෙයක් නෙමෙයි. කරුණාකරලා මේ ඩොලර් ටික ලබා ගැනීම සඳහා රටට අවශ්‍ය ආපහු ගෙන්න ගන්න සියලු දෙනාම මේ පෙස්සමට අත්සන් කර සහයෝගයක් දෙන්න කියන දේ තමයි මට අවසානයේ කියන්න තියෙන්නේ. දැන් ඇත්තටම ගෝඨාගම රණවිරු හට් එක තියෙනවා. ඒකේ දිගටම ඒ කියන්නේ පැය 24ම අපේ අත්සන් කිරීමේ පහසුකම් සලසලා තියෙනවා. ඒක ඇත්තටම රණවිරු තමයි ඒක දැන් ඒක පාලනය කරන්නේ. ඉතින් ඒක මේක ජාතික මෙහෙවරක්. ඉතින් හැමෝම ඇවිල්ලා එතන පොලිමේ දැන් මං එනකොට. ඉතින් ඔබත් ඇවිල්ලා ගිහලා එතනට අත්සන් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි. අපි එකයි සංවිධානයේ නායක නීතිඥ ආචාර්ය චානක සේනානායක සමග අපි කතා කළේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම. ජාතික මෙහෙවරක්.